साधु 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 බුදුරජාණන් වහන්සේ හමුවෙමු. උන්වහන්සේ ජීවමානව මේ ලෝකයේ විශ්වයේ වැඩ ඉන්නවා. ඒ ධාතු පරිනිර්වාණය සිදු වෙනතුරු උන්වහන්සේ ඒ අනන්ත ගුණයෙන් ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට සද්ධාවෙන් උන්වහන්සේ හමු වෙන්නට පුළුවන්. මේ රට පුරාම උන්වහන්සේගේ ශාරීරික, උද්දේශික, පාරිභෝගික කියන ධාතුන් වහන්සේලා විසිරී පැතිරී වැඩ සිටිනවා. ඒ උතුම් ස්ථාන ප්‍රසන්න මනසකින් පිරිසුදු කරලා යම්කිසි කෙනෙකුට සද්ධාව උපදවාගෙන ඒ අනන්ත බුදු ගුණයන් තමන්ගේ මනසින් බුදු ගුණ මෙනෙහි කරමින් යම් පැවතුමක් සිද්ධ කරනකොට ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන්නා වූ පූජාවක් වත්පිළිවෙතක් බවට පත් වෙනවා. එනිසා මේ සන්ධ්‍යා කාලේ ඓතිහාසික මකුලාන රාජමහා විහාරස්ථානයේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සෑම ඉරු දිනයකම සිද්ධ කරන තේවා ධූරේ සවස ගිලන්පස පූජාවයි මේ සිද්ධ කළේ. මේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ප්‍රදක්ෂිනා කරමින් ඔබ මා විසින් සද්ධාවෙන් පිළියෙල කළ ඒ සියලු පූජාවන් මේ ස්ථානීය ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නවා කියන සිතුවිල්ල උන්වහන්සේට පූජා කරන්නට යෙදුනා වත්පිළිවෙත් සමුදායක. එනම් උන්වහන්සේ අනන්ත ගුණ අතුරින් යම්කිසි කෙනෙක් සිත කය වචනේ සංවර කරගෙන මේ හුදකලා පරිසරයකට ඒකාත්මික වෙමින් මෙවැනි උතුම් බලගත් ස්ථානයක් තුල සිත සමාධිමත් කරගෙන උන්වහන්සේ මනසින් ගුණ වශයෙන් දකින්නට උත්සාහ කළොත් ඒ ඕනෑම කෙනෙකුට මේ උතුම් ස්ථානයේ ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට පුළුවන්. එහෙනම් අපි අදත් උන්වහන්සේ දකිමු අරහං කියන බුදු ගුණයෙන්. මා කියන මේ වචන ඔබ සිතින් දකිමින් ඔබට ඇසෙන්න පමණක් ඔබේ මුවින් කියමින් ඔබ කියන එකත් ඔබේ කනට ඇසෙනවා. ඒ තුල නැවත හිතන්න ඒ වචනේ අරුත ගැන. එනම් උන්වහන්සේට මේ තුන් ලෝකේම අරහං යයි ඇමතුවේ උන්වහන්සේ නැමදුවේ ඒ ගුණයට ගරු කළේ මේ විශ්ව ධාතුව තුල එවැනි උත්තමයෙක් මේ විශ්වයට නොඇලී කිසිදු තැනක නොඇලී උන්වහන්සේ මේ විශ්වය තුලම වාසය කළා. ඒ මහා මානුෂීය ගුණ ධර්මය බුද්ධ ආදී ගුණ බලයෙන් උන්වහන්සේ මේ තුන් ලෝකේම අත මිදී තුන් ලෝකේම ඉහළින් වැඩ සිටිය උත්තමයෙක් බවට පත් වුණා. මේ ලෝකයේ කිසිදු තැනකට උන්වහන්සේ ඇලුනේ නැහැ. උන්වහන්සේ කිසිදු දෙයකට ගැටුනේ නැහැ. උන්වහන්සේ කිසිදු තැනක මුලාවක් නැහැ. රාග, ද්වේෂ, මෝහ සියල්ලක්ම උන්වහන්සේ පරිනිර්වාණයට පත් කළා. ඒ තුල උන්වහන්සේ මේ ලෝකයේ තුල ජීවත් වුණා. මේ ලෝකයෙන් ගනුදෙනු කළා. ගෙයින් ගෙට උන්වහන්සේ පිඬුසිඟා වැඩියා. නමුත් ඒ සියලු ගනුදෙනුවක් කළේ ඒ බුද්ධ ජීවිතයේ පැවැත්වීම පිණිස පමණයි. ඒ කිසිදු දෙයකට නොයැලී නොගැටි උන්වහන්සේ දෙවියන් බඹුන් මේ තුන් ලෝකයේ පුරාම උන්වහන්සේගේ ඒ අරහං ගුණය ජීවමාන කළා. ඒ ගුණ සුවඳ තවමත් අපිට දකින්න පුළුවන්. එවැනි උත්තමයෙක් මේ ලෝකේ තවමත් පහළ වෙලා නැහැ.
සාරා සංඝ කල්ප ලක්ෂයක් පාරමී දම් පුරනකොට ඉස්මස්ලේ අඹ දරුවන් පින්නතුනේ සංඛ්‍යාවකින් පෙන්වන්න බැරි. මේ ලෝකයේ කිසිදු උදාහරණයකින් පෙන්වන්නට බැරි මහා දාන පාරමිතාවක් පිරුවා. අද යම් කිසි කෙනෙක් උන්වහන්සේ සරණ ගිය යම් කිසි කෙනෙක් තමන්ට පුළුවන් ආකාරයෙන් තමන් සතු දේවල් අනුන් සතු කරයි දම් ටික ටික හරි අන්නේ ගෞරවය ලෞතර බුදුරජාණන් වහන්සේටයි හිමි වෙන්නේ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ නොගොස් දුගී මගී යාචකයන්ට කාට හරි උදව් උපකාර සිතින් තමන් සතු දෙයක් දන් දෙයිනා. එහි ගෞරවයත් පින්නතුනේ මේ ලෝකයේ දාන පාරමිතාව පසක් කළ ඒ උත්තමයන් වහන්සේටමයි හිමි වෙන්නේ. ඒ නිසා උන්වහන්සේට අරහං කියනවා. එහෙනම් අපි හැම දෙනාම උන්වහන්සේව හමු වෙමු ඒ ගුණයෙන්. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලුම කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ යන අකුසල ධර්මයන් දුරු කළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලම ලැබීමට සුදුසු වන්නා වූ එකම උත්තමයාණන් වනසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ රහසින්වත් පව් නොකළසේක. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සියලු කාම ලෝකද සියලු ධාතු ලෝකද සියලු විඥාන ලෝකද අවබෝධයෙන් දකිමින් ඒ සියලු ලෝකයන්ගෙන් අත මිදුණු සේක. ඒ සියලු ලෝක කෙරෙහි
නොයලුන සේක නොගැටුන සේක මුලා නොවුන සේක ආශාව දුරු කළ සේක මෙසේ වූ හේයින් ඔබ වහන්සේ අරහං නම් ගුණයෙන් යුතු වනසේක අරහං නැමැතේ මුනිදුට මාගේ නමස්කාරය වේවා මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ අසරණ සරණ වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට මහා බඹු මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ බුදුරජාණන් වහන්සේ මම වනායේ ඔබ වහන්සේව සරණ ගියා වූ ශ්‍රාවකයා වෙමි මා විසින් පිළියෙල කළා වූ මේ සියලු පූජාවන් සාදර ගෞරවයෙන් හිතා භක්තියෙන් හිතා සද්ධාවෙන් ඔබ වහන්සේට පූජා කරමි පූජා වේවා ඒ උතුම් බලයෙන් මාගේ සිතට උතුම් සැනසීම උදා වේවා මම වෛර නැත්තෙක් වෙම්මා තරහා නැත්තෙක් වෙම්මා ඉරිසියා නැත්තෙක් වෙම්මා තුප්පිඩා නැත්තෙක් වෙම්මා
සුවසේ ජීවත් වෙම්මා ශාන්ත වූ සුවයට පත් වෙම්මා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ ඇසට පෙනෙන ඇසට නොපෙනෙන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුප්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත වූ සුවයට පත් වෙත්වා මාමින්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා මාමින්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා මාමින්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු 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 දුකින් පෙළෙන සාත දුකින් මිදේවා බියෙන් පෙළෙන සාත බියෙන් මිදේවා සුවින් පෙළෙන සාත සොම්නස් වේවා සෑම දෙනා ලොව සුවපත් වේවා සෑම දෙනා ලොව සුවපත් වේවා සෑම දෙනා ලොව සුවපත් වේවා සාදු 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 වාසනා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියනි සෑම ඉරිදා දිනයකම මේ චෛත්‍ය මළුවේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ පළමුවන දේශනාව වෙන අසිරිමත් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අපි හැමදෙනාම මේ උතුම් භූමිය තුල සජ්ජායනා කරනවා. ඉතින් මේ වැඩසටහන මීට අවුරුදු 2කට කලින් මේ උතුම් භූමියේ ආරම්භ කරලා
සෑම ඉරිදා දිනයකම මේ ආකාරයට මේ විශ්වයට අප හැම දිනාම සිත කය වචනය සංවර කරගෙන මේ මුදා හරින්නේ අපේ ශබ්දයෙන් පිට කරන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ස්වම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ ඒ සුවිශේෂී දහම් රත්නය ඒ උතුම් ධර්මය පළමුවෙන්ම පස්වග මහණුන් උදෙසා දේශනා කරමි. මේ ලෝකයේ පළමුවෙන්ම රහතන් වහන්සේලා උපදවමින් උන්වහන්සේ පෙන්වා දුන්න අරියට මාර්ගය ඒ වගේම මේ ලෝකයේ සදාතනික සත්‍ය වෙන චතුරාර්ය සත්‍ය ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා වූ ඒ උතුම් පිළිවෙත් ඥාන සමුදාය උන්වහන්සේ ඊට පැහැදිලිව මේ උතුම් දේශනාවේදී පෙන්වා දෙනවා. උන්වහන්සේත් මේ ලෝකේ සාමාන්‍ය මිනිසෙක් විදිහට උපත ලැබලා දෙවියන්ටවත් බඹුන්ටවත් දැක ගන්නට බැරි වුණු මහා විඥාන පරාසයක් උපදවාගෙන සතර පෙර නිමිති ලෝකයේ තුලින් දැකලා ජීවිතේ විමුක්තිය සොයාගෙන තනිවම කරපු අරගලේ ඒ ව්‍යායාමේ අවසානයේ උන්වහන්සේ සසර දුකින් අත මිදීම සඳහා සිත කය වචනය පුරුදු කර යුතු මාර්ගය ආර්ය අට මාර්ගය සොයාගත්තා. ඒ ආර්ය අට මාර්ගයේ උන්වහන්සේගේ සිත කය වචනය ඉදිරියට ගමන් කළා. තව තවත් ගැඹුරට ගමන් කළා. ඒ තුලම සිත පිහිටන්නට වුණා. ඒ ඇති වුණා වූ සමාධි ඒකාත්මික බලයෙන් උන්වහන්සේ දැකගත්ත මේ ලෝකේ සෑම තැනකම සැඟවිලා තියෙන ඇත්තක්. ඒ තමයි දුක කියන ඇත්ත. ඒ දුක උන්වහන්සේ මේ විදිහට විස්තර කරනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛෝ. යම්පි චන්නලබති දුක්ඛා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ සංකිට්ඨේන. කෙටියෙන්ම කියනවනම් පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. දුක කියන සත්‍ය මේ ලෝකේ දෙවියෙක් වෙලා බඹුන් වෙලා මිනිසුන් අතර මොන තලවල අපි ඉපදුනත් පින්නතුණිය සෑම දෙයකම සෑම තැනකම පවතින සත්‍යයක් තමයි ඔය දුක කියන්නේ. ඔය දුක දෙවියන්ටත් උරුමයි. මහ බඹුන්ට මේ ලෝකේ කොතනක හරි ජීවිතයක් පවතීද ඒ පවතිනා වූ ස්කන්ධයට අනුකූලව එතන දුකක් පවතිනවමයි. ඒ වගේම උන්වහන්සේ දැක්කා අවබෝධ කරගත්තා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පුබ්බේ පෙර කවදාවත් දැකලා නැති විදිහට උන්වහන්සේ දැකගත්ත මේ දුක හදන්නේ කවුද කියලා. ඒ දුක හදන්නේ වෙන කවුරුත් නෙමෙයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම ලෝකයේ උපදින තණ්හාව තියෙනවා. අපි දන් දුන්නට පින්වත්නි දන් දෙන්නේ කැමැත්ත ළඟ තියාගෙන. ඒ නිසා අපි තවමත් මේ කාම ලෝකයෙන් අත මිදෙන්නේ නැහැ. කාම ඡන්දය කියලා කියන්නේ අපි කැමති දේවල් වලට තියෙන. ඒ කියන්නේ අපි බලන, අහන, විඳින, ස්පර්ශ කරන ඒ දේවල් වලට තියෙන කැමැත්ත. යම් කිසි කෙනෙක් ඇඳුමක් පැළඳුමක් දන් දුන්නොත් තව කෙනෙකුට තමන් කැමැතිම දේ දෙන්නේ නැහනේ.
කැමැත්ත ළඟ තියාගෙන දුනකොට දෙන එකට විපාකයක් තියෙනවා. එයා දුන්නේ කැමැත්ත අත්හැරලා නෙමෙයි, කාම ඡන්දය, කාම තණ්හාව අත්හැරලා නෙවෙයි නිසා එයා නැවත කාම ලෝකයේම උපදිනවා. අර විපාකේ ලබන්නේ කාම ලෝකයේ ඇතුලේ තමයි. ඒ නිසා කාම තණ්හා කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ කැමැත්තට ටික කැමැති දේ දන් දීලා අන්සතු කරලා මේ කැමැත්ත දුරු කරගත්තොත් රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, රස කෙරෙහි, ස්පර්ශ කෙරෙහි, ආග්‍රහණ කෙරෙහි, සිතුවිලි කෙරෙහි අන්න එයා කරන කියන සෑම දෙයකටම විපාකය ලබන්න එයා මේ කාම ලෝකයට එන්නේ නැහැ. කාම ලෝකයේ සියල්ලම අත්හැරපුවාම එයා රූපවාචර ලෝකයේ උපදින්නේ. පින්වත්නි, අන්න එහෙමයි. ඒ රූපවාචර ලෝකේ නම් උපදින්නේ භව තණ්හාව හින්දා. ඒක කාම තණ්හාවට වඩා ටිකක් ඇතුලෙන් තියෙන එකක්. අන්න ඒකත් දුරු කරනවා. භවයේ කොතනක හරි පවතී දෙතන පංච උපාදානස්කන්ධයේ නැමැති දුක තියෙනවා. අන්නේදී ඒ තණ්හාවත් දුරු කරපු කෙනා ටික අරූපවාචර ලෝකයේ උපදිනවා. සිත මිස කය නැති බඹලොව සතරකි. අන්නේ සතර ලෝකයේ උපදින්නේ. ඒක ඊට වඩා සැහැල්ලුයි. හැබැයි පින්වත්නි, එතන විභව තණ්හාව තියෙනවා. මෙන්න මේ සත්‍ය දකිමින් ගමන් කරනකොට පළමුවෙන්ම අපේ ඇතිවිය යුත්තේ දිට්ඨියයි. උන්වහන්සේ මේ බව අපට පෙන්වුවා. පළමුවෙන්ම අපට දැකීමක් තියෙන්න ඕනේ. දැන් මෙතනට ඇවිල්ලා ඉන්න අය අද බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් මේ රට තුල වත්පිළිවෙත් කරන අය මේ දේවල් කරන්නේ මේ දැකීම කියන එක කොතනද කියන එක හිතන්ට සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. මෙන්න මෙයා ප්‍රායෝගිකව Nirodhe සාක්ෂාත් කරනකොට ඒ තැන එයාට යහපත් දැකීමක් ඇති වෙනවා. එයාගේ අරමුණ වෙන එකක්වත් නෙවෙයි, Nirodhe ඇති කර ගැනීමමයි. ඒ නිසා පින්වත්නි, වර්තමානයේ බොහෝ අය අද බුදුහාමුදුරුවෝ ප්‍රයෝජනෙට ගන්න. පන්සලට, බෝධියට, වෙහෙරට ලං වෙන්නේ මේ දවස්වල මේ වෛරස් ලෙඩ රෝග වලට බියේ ගොඩාක් අය. දැන් තමයි පිරිත් මතක් වෙන්නේ. නමුත් ඒ දේවල් කරන්නේ මොන දිට්ඨියෙන්ද? අන්න ඒකයි වැදගත් වෙන්නේ. එහෙනම් අද මෙතන මේ අපි මේ සතියක් සෑම සතියකම ඉරිදා දවසක මේ ධම්මචක්කය දේශනා කරන්නේ ග්‍රහාපල දුරු වෙන්නවත්. ඒ දිට්ඨියෙන් නෙමෙයි මම මෙතන මේ ඉඳගෙන මේ සත්‍යයනා කරන්නේ. එහෙනම් ඒ දැකීම දිට්ඨිය සම්මා යහපත් විය යුතුයි. මේ Nirodhe ඇති කර ගැනීමයි, හිතේ සැනසීම වෙනුවෙන්මයි. මේ වෙලාවේ මේ කාලය තුල ඔබ මම කරන දේවල් මේ දේ කලේ නැත්තම් මොකද්ද අපි කරන්නේ? එහෙනම් රාගයක, ද්වේෂයක, මෝහයක නේද අපි ඇලිලා ඉන්නේ. එයින් අත මෙදෙන්න පුළුවන්ද ඔබට? gedara හිටියත් බෑ. මොකක් හරි දෙයකට ඇලිලා ඒ ගැන හිතා ඒ ගැන කතා කරනවා. ඒ හැම තැනකම රාගයයි වැඩෙන්නේ. ඒ හැම තැනම දුකට හේතුවයි හැදෙන්නේ. සැනසීමක් ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා පින්වත්නි, මේ ස්ථානයට ඇවිදින් දැන් මේ පිරිත් දේශනා කරනකොට අපිට රාග සිතුවිලි අපි යටපත් කරනවා. අපේ දැකීම තියෙන්නේ අන්න එතනයි. අපේ ද්වේෂය දුරු කරගන්නවා. ඒ තුලයි අපි දැකීම තියෙන්නේ. මෙන්න මේක පළමුවෙන්ම ඇති වෙන්න ඕන පින්වත්නි. මේක ඇති නොවුනොත් මොන භාවනා වැඩුවත් වැඩක් නැහැ පින්වත්නි. හරි දැකීමක් නැතුව උපාසක කෙනෙක් මනමඩුවට ආවේ නැත්තම් එයාට දවස තුල යහපත් Nirodhayak ඇති කරගන්න බැරි වෙනවා. හරි දැකීමක් නැතුව අපි මොනවා කළත්, දන් දුන්නත්, යහපත් කියන මොනවා කළත් පින්වත්නි, එතන දැකීම අනුවයි අපේ සිත නිවෙන්නේ. ඒ නිසා පින්වත්නි, පළමුවෙන්ම උන්වහන්සේ පෙන්වුවා මෙන්න මේ සම්මා දිට්ඨි. මේ ආර්ය මාර්ගයේ පළවෙනි එක අපේ ජීවිතේට ඇති කරගන්න. පන්සලට, වෙහෙරට ලං වෙන්න එපා, තම වාසිය ලබන්න.
ලෙඩට දුකට පිහිට හොයාගෙන පින්වත්නි ලෝකේ පවතින්න ඕන නම් ලෝකේ පවතින්න ඕන ධර්මය දේශනා කරපු ශාස්ත්‍රූරු ඉන්නවා. ඔබට ඕනේ ලෝකේ තව තව ඇලි ඇලි ගැටි ගැටි යන්න නම් මේ මෙරි මේ අමාරු ලෝකේ කොහොම හරි ඔක්සිජන් නලයක් බටයක් ගහගෙන හරි කොහොම හරි මේකේ ඉන්න නම් ඕනේ පවතින්න නම් ඕනේ පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වැඩක් වෙන්නේ නැහැ යාට. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කළේ බණ කියලා කියන්නේ පින්වත්නි ධර්මය කියන එක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් පන්සලේ ඉරිදට තියෙන පාසල දහම් පාසල. පල්ලියේ තියෙනවා පාසලක්. ඒකටත් කියන්නේ දහම් පාසල. කතෝලික පල්ලියේ තියෙනවා පාසලක්. ඒකට කියන්නේ දහම් පාසල. එහෙනම් ධර්මයේ තියෙන්නේ පන්සලේ විතරක් නෙවෙයි. යම් ආගමක් ගැන උගන්වනවාද ඒකට ධර්මයේ කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ උගන්වන්නේ ආගමක් නෙවෙයි. මේ ධම්මචක්කේ පෙන්වන්නේ සත්‍යයක්. ඒ බණ කියන්නේ මොකද්ද පෙන්වන්නේ? බණ කියන්න පුළුවන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විතරයි. ධර්මයේ කියන්න පුළුවන් ඕන කෙනෙකුට. ලෝකයේ පවතින විදිය, ගිහි ජීවිත ගත කරන විදිය, අමු සැමියන් කටයුතු කරන විදිය, දරුවන් හදන විදිය, ගෙවල් දොරවල් හදන විදිය ධර්මයයි. බණ කියන්නේ භවය නසන එකට. භව නසන මාර්ගයේ තියෙන මේ ධම්මචක්කේ. මෙතන කොතනකවත් ඔබට මිනිත්තුවක්වත් ඉඳ කතා කරන්නේ ඒ තන භවය නසන්ටයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ පෙන්වන්නේ. එහෙනම් අපේ දැකීම තියෙන්න ඕනේ එතනටයි. ඔබේ දැකීම භවයේ යන්නේක නම් වෙනතුනේ මේ බණ අහලා වැඩක් නැහැ. මේවා කොච්චර ග්‍රහාපල දුරු වෙන්න අර වාසිය ලබන්න මේ වාසිය ලබන්න ඒවා පාඩු වෙනකොට අනේ අපට කෙලුණා මේ ධර්මයේ කිසි වැඩක් නැහැ කියලා නිඳා කර පව් පුරව ගන්න පුළුවන්. අන්නේ අයට දිට්ඨියේ උතරම හිටියෝ. ඒ නිසා පින්වත්නි ඔබට මේ ධර්මයෙන් කතා කරන්නේ මේ ධම්මචක්කය මෙතන දේශනා කරන්නේ එන භව නසන ශක්තිය නැවත නැවත ජීවමාන කරනවා. මේක ඇහෙනකොට මේ භව නසන දේ අවශ්‍ය කෙනා එයාගේ දිට්ඨිය තව තවත් පරිපූර්ණ කරගන්නවා. ඒ නිසා ඔබත් එහෙම කරන්න, ඔබත් එහෙම දකින්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බණ නසන, භවය නසන එකක්. යම් ආසනයක ඉඳගෙන ඔහු කියන්නේ භවය හදන දෙයක් නම් ඒ තථාගත ධර්මයේ නොවේ පින්නත්. ඔහු ඒ ධර්ම ආසනයටත් ණය ගැත්තෙක් බවට පත් වෙනවා. ඒ නිසා භව නසන ධර්මයයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. භව නසන ප්‍රතිපදාව තුල පින්වත්නි භවයේ පවතින්න ඕන කරන දේ තියෙනවා. භවයේ පවතින කාලය තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඔහු භවය තුල වාසය කරනවා. මේ දේ දන්නේ නැතුව පින්වත්නි අද අපි සෑම දෙයක්ම පටලවාගෙන අද මිනිස්සු පින්වත්නි සතුට කියන දේ හොයන්නේ ධනෙ පස්සේ යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකයේ උතුම්ම ධනෙ සන්තුට්ඨියයි කියලා. අද මිනිස්සු ඒ සන්තුට්ඨිය ලබන්න සල්ලි හොයා යනවා. පින්නතුනේ සල්ලි වල බෑ මේ සතුට හොයාගන්න. සතුට කියන්නේ ඒ තන අත මිදීමයි. ඒ තන අත මිදීමයි මොකෙන්ද අකුසලයේ. ඒ තන Tamanට පාලනය කරගන්න පුළුවන් නම් කටින් වෙන අකුසලය. කවදාවත් පසුතැවෙන්න වෙන්නේ. ඒ වෙලාවේ දුක් වෙන්න වෙන්නෙත් නෑ, පස්සේ දුක් වෙන්න වෙන්නෙත් නෑ. තමන්ගේ හිත ඒ තැන පාලනය කරගන්න පුළුවන් නම් අකුසලයෙන් අමුතුවෙන් කුසල් කියලා දෙයක් කරන්න දෙයක් නැහැ. අකුසල් පාලනය කරන්න එතන කුසල් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ වෙලාවෙත් එහෙමයි. මේ වෙලාවෙත් උපදින රාග ද්වේෂ මෝහ දැන් අකුසල් යටපත් කරනකොට ඔබ කුසලයේ තුල වාසය කරනවා. ඒක තමයි නිවන පෙන්වන්නේ. ඒ නිසා මරුණට පස්සේ ලබන නිවන නෙමෙයි දැකීම ඇති කරගන්න. මේ වෙලාවේ මේ ලබන්නේ නිවන්. මේ වෙලාවේ ඔබේ කාලය තුළ ඔබ වෙනදා කරපු ඔක්කොම අත්හැරියා.
ඒ අත්හැරීම තුළ ඔබට දැන් තියෙනවා නිවනක්. බලන්න මේක දියුණු කරන්න. මේකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සතුට. ගෙදර දොර හැම වෙලෙම පින්වත්නි. මෙන්න මේ අත්හැරීම තුළ නිහතමානීත්වයේ තුලයි සන්තුට්ඨිය රඳා පවතින්නේ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ගුණ ධර්මයක් ඉක්මවා යන්න ඕනේ. ඒ දැකීම තුලයි පින්නතුනි ඒ දේ සිද්ධ වෙන්නේ. අද බොහෝ දරුවන්ට බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයා සලකන්නේ කසාද සහතිකයට පමණයි. එහෙම නැත්නම් උසාවියෙන් දෙන නීතියට යටත්ව දරුවන්ට මෙච්චර ගාණක් දෙන්න ඕනේ. අන්නේ தത്വයට අපි වැටිලා. තාත්තා කෙනෙක් උදේම වැඩට ගිහින් වැඩ කටයුතු කරන්නේ දරුවන්ට ඕනෑපාකම් හොයලා බලන්නේ අන්නේ වගේ පහත් මානසිකත්වයකින්. අපි සාමාන්‍යත්වයේ ඉක්මවා ගිහින් නැහැ පින්වත්. අන්නේ එතන සතුට රැඳෙන්නේ නැහැ කවදාවත්. කොච්චර සල්ලි ගෙනල්ලා එතන ගොඩ ගැහුවත් පින්වත් නේ. සතුට කියන එක නැහැ. ඉන් එහාට යන්න ඕනේ. ඒ පහත් මානසිකත්වයෙන් නොවේ. ඒ දේවල් තිරිසන් සත්තුත් කරනවනේ. කිරි දෙන අම්මලා ඉන්නේ මනුෂ්‍ය අම්මලා විතරද? දරුවන්ට කිරි දෙන්නේ මනුෂ්‍ය අම්මලා විතරද? දරුවන්ට ගෙවල් හදලා දෙන්නේ මනුෂ්‍ය තාත්තලා විතරද? නෑනේ පින්වත්නි. එහෙනම් අපිත් මනුෂ්‍යෝ වෙලා එතනම නම් අපේ තිරිසන් අතරයි කිසි වෙනසක් නැහැ සත්ව ගුණ ධර්මයක්. බැල්ලන්ගෙන් පූස් පැටව කිරිබනවා. අපේ අම්මා මනුෂ්‍ය අම්මා එහෙම කරන්නේ. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨ නැහැ පින්වත්නි. ඔය අපි ගාව තියෙන සාමාන්‍ය මනුෂ්‍ය ගුණ ධර්ම ටික. කසාද බැඳපු ගෑණිට මිනිහට ලං වෙලා කටයුතු කරන්නේ ඒ යුතුය අයුතුකම් කරන්නේ පහත් මානසිකත්වයේ නම් අර නීතියකට අස්සනකට වගකීමකට නම් ඒ සාමාන්‍ය දෙයක්. ඒක තිරිසන් ලෝකෙත් තියෙනවා. ඉන් එහාට යන්න පින්වත්නි. එයයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අන්න එතන තියෙනවා සන්තුට්ඨිය. එතන මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය දෙවියෙක් බවට ඔබපත් වෙනවා. අන්නේ ගුණ ධර්මයයි අද විශ්වයට අවශ්‍ය කරන්නේ. පහත් මානසිකය නිසා තමයි මේ ලෝකෙම විස වෙලා තියෙන්නේ පින්නත්. බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේ පෙන්වුවේ එක දරුවෙක් ඉන්න එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රකින්නේ යම්සේද මේ ලෝකයේ දිහා මේ විදියට බලන්න පුළුවන් මනසක් හදාගන්න. තමන්ගේ දරුවන්ට තමන්ගේ උන්ට තමන්ගේ වර්ගයට තමන්ගේ කුලයට කියලා එකක් නෙවෙයි. ඇසට පෙනෙන නොපෙනෙන සෑම සත්වයකටම හැම වෙලෙම සුවය ප්‍රාර්ථනා කරන්නේ. ඒ විදිහට නම් අපි මේ විශ්වය ගනුදෙනුව කරන්නේ. ඒ තරමට ඔබ සංවර වුණොත් පින්වත්නි අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශ්‍රේෂ්ඨ මානුෂිකත්වය. ඔහු නැවත පල්ලෙහාට එන්නේ නැහැ. ඔහු ඉහළට යනවා පින්වත්නි. ඒ නිසා මෙන්න මේ ඉහළට යන මාර්ගයයි පෙන්වුවේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි මේ ඉන්න තැනින් දවසින් දවස මානුෂික ගුණධර්ම තුළ මේ ආර්ය මාර්ගය තුළ ඉහළට යන්න පින්වත්නි. මෙන්න මේයි ධම්මචක්කේ උතුම් දේ. මේකයි විශ්වයට අපි මුදාහරින්නේ. පින්නතුනි මේ පිරිත් බලය මේ පිරිත් වචන ඔබ මම කොතනක දේශනා කළා. මේ විශ්වයේ උන්වහන්සේ පළමුවෙන්ම දේශනා කළේ ආනා චක්‍රය විහිදුවලා. ඒ ආනා චක්‍රය විහිදුවා දේශනා කරපු බුද්ධ කෙනෙකුට පමණක් කරන්න පුළුවන් බලයක්. ඒ දේශනාව විශ්වයේ ඕනෑම තැනකට ඇහෙනවා. එහෙනම් මේ දේශනාව ඔබ මම වුණත් කොතනක හරි සද්ධාවෙන් සජ්ජායනා කරනකොට මේ වචන මේ විශ්වයේ ඕන තැනකට යනවා පිටා. මේ වෙලාවේ මේ විශ්වයේ ඔබ දන්නවා මේ වෙලාවේ අපේ රටේ ලෝකේ කොරෝනා කියලා වෛරසයක් පැතිරෙමින් බොහෝ මිනිසුන් මෙරි වැටෙනවා. මෙරි වැටෙනවා පින්වත්. මේ කතා කරනකොටත් මෙරි වැටෙනවා. මේ ලෝකේ විස වෙලා තියෙනවා. මෙන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ හරි අන්තරා සහිතයි. ඒ නිසා වහ මේ වෙලාවේදී කරගත යුතු දේ කරගන්න කියලා. පින්නතුනි අද ඒකට හොයනවා එක පිළියම්. මොනවද එහෙනම් මේ වෛරසය අපට අපි කතා කරන වචනේ තුලින්
මේ අපි ආස්වාස පාස්වාස කරන දේ තුළ විශ්වයට යන්නේ. පැහැදිලි. එතකොට මේ ලෝකයට අපි විසත් හොඳ දේ මුසු කරනවා පින්වත්නි. ගනුදෙනුවක් කරනවා. ඒ නිසා පින්වත්නි අද ඒක පැතිරීගෙන යනවා. මේකෙන් බේරෙන්න නාහය කට වහගෙන හිටියට වැඩක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ වෛරසය කොයි විදිහට අපිට එනවද දන්නේ නැහැ. බලන්නේ නම් මේ විශ්වයේම විස වෙලා. හැබැයි පින්වත්නි තුනුරුවන් වන්දනා කළා මේ පිරිත් වත් පිළිවෙත් කරනකොට අප වටා අපේ ශරීරයේ වටා යම්කිසි කිරණක් ඇතුළත් වෙනවා පින්වත්. ඒකට ඕරා එක කියලා කියනවා අද නවීන විද්‍යාවේ. අන්නේ තුල පින්වත්නි මේ අප තුලට එන්නා වූ සෑම බලවේගයක්ම නැති කරන බලයක් ඒ කිරණට තියෙනවා. හැබැයි පහත් මානසික තලවල ඉන්න අයට මේක නෑ පින්වත්. ඒ ආරක්ෂාව නෑ පින්වත්. තුනුරුවන් සරණයි කියලා කියන්නේ ඔන්න ඕකයි. මේ තුනුරුවන බිඳගෙන එන්න බෑ පින්වත්නි විස දේවල් වලට ඒ සත්පුරුෂ ගුණයේ ඉන්න කෙනාට. ඒ නිසා අපේ රට තවමත් මේ රැකෙන්නේ සත්පුරුෂ මිනිස්සු ඉන්න හින්දා. බුදුහාමුදුරුවන්ගේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා ජීවමාන වැඩ ඉන්න ලක් දෙරණ තුල මේ ව්‍යසන පැතිරෙන්නේ නැහැ. නමුත් පින්වත්නි අපට පුළුවන් මේ ලෝකේම නිවන්න. අනිත් ලෝක රටවල් මේ ඇවිලෙන්නේ වෙන එකක් නිසා නෙමෙයි අසත්පුරුෂයේ බලයයි මේ. නරක මානසික බලවේගයයි මේ හැම දෙයකටම මුල. ඒ නිසා පින්වත්නි දවසින් දවස ලෝකේ නිවන්න ඔබත් ඒ ගින්නට පිටුරු දාන්නේ නැතුව වෛරය ක්‍රෝධය නැති කරන්න. එකිනෙකා කෙරෙහි මෛත්‍රිය පතුරවන්න. කාටත් ජීවත් වෙන්න තියෙන මේ අයිතිය බලන්න. එක සුසුම් පොදෙන් මැරිලා වැටෙන්න පුළුවන් නම් මොකටද පින්වත්නි අපි මේ එක එක කුහක කංකුලය ජනය බලය අරක මේක පක්ෂ පාට ඒ තුල මේ චුට්ටි කාලේ මරාගෙන ජීවත් වෙලා පහත් ලෝකවල අපි නැවත කරලා තියෙන මේ ලෝකේ ගිනි තියෙන එක. ඒ නිසා මේ රට ගිනි තියන්න එපා පින්වත්නි. මේ ලෝකේ නිවන කෙනෙක් වෙන්න මේ දහම් පියස ඒ සඳහා මේ ස්ථානයෙන් අපි මුදා හරින්නේ මේ ලෝකයටම මේ ඇවිලෙන බොහෝ දේවල් නිවන්නට අපේ හිතෙන් මේ විශ්වයට මුදා හරින උතුම් බලය හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි සක්වල සියලු දෙවි දේවතාවුන්ට ආරාධනා කරමු. අපි හැමෝම සජ්ජායනා කරන පිළිත ශ්‍රවණය කරන්නට සෑම කෙනෙකුටම මේ විශ්වයේ වාතලයේ මේ මුසු වී යන හැම කෙනෙකුට මේ දහම් සිසිලස ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා